හොඳයි මගේ ආදරණීය දරුවනේ ඔබත් එක්ක අද දවසේ කතා කරන්න 23 වෙනි පාඩම වෘත්ත පාඩම. අපි වෘත්ත පාඩම ගැන කතා කරද්දී අපිට මතක් වෙන්නට ඕනේ වෘත්තය කියන රූපය ගත්තාම වෘත්තය කියන රූපය ගත්තාම වෘත්තේ තල රූපයක් වෙනවා නේද පුතේ? වෘත්තය කියන්නේ තල රූපයක්. අපි මුලින්ම වෘත්තය ගැන කුඩා පන්ති වලදී එක පහ ඉගෙන ගන්නවා ඇති. නමුත් අපි 6 පන්තියේදී ඔබ සඳහා වෘත්ත පාඩම කතා කරනවා 6 පළවෙනි පාඩම විදියට. මතකයිද? වෘත්ත හැඩය මොකක්ද කියලා අපි අඳුරගත්තා. වෘත්ත හැඩය මොකක්ද කියලා අපි අඳුරගන්න විවිධ උපකරණ භාවිතා කරලා. නිවසේ තියෙන උපකරණ භාවිතා කරලා, පාසලේ තියෙන උපකරණ භාවිතා කරලා අපි වෘත්ත හැඩය අඳුරගත්තා. ඊට පස්සේ අපි 7 පන්තියට ආවයින් පස්සේ වෘත්තය ගැන කවකටුව භාවිතා කරමින් කතා කරනවා. නිශ්චිත අරයක් සහිත වෘත්තයක් අඳින හැටි, වෘත්තයේ කාර්ය සහ විස්කම්භය අතර තියෙන සම්බන්ධතාවයන් පිළිබඳව මේ ගැන අපි ගොඩක් කතා කරනවා. ගොඩක් කතා කරලා තියෙනවා. වෘත්ත ඇඳලා තියෙනවා. ඒතර පුතේ වෘත්ත හා බැඳුණු මූලික සහ වැදගත් කරුණු කීපයක් අපි මේ පාඩම තුලදී ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පාඩම ගත්තාම මේ වෘත්තය කියන එකත් එක්ක අපි සාකච්ඡා කරද්දී මේ කොටස් වලින් අපිට අවශ්‍යතාවය පැන නැගෙන්නේ ගණිතයේ තියෙන ජ්‍යාමිතිය කියන කොටස. ඒ වගේම අපි අනිත් තල රූප හා සම්බන්ධවත් වැදගත්කමක් තියෙනවා. මේ වචන අපි 8 ඉගෙන ගන්න අද දවසේ ඉගෙන ගන්න වචන අපේ 9 10 11 කියන ශ්‍රේණි වලට ගොඩාක් වැදගත් වෙනවා. විශේෂයෙන් මේ 11 දී වෘත්තත් එක්ක කතා කරද්දී මේ දේවල් අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා. ඒස අපි බලමු මොකද්ද මේ කියන්නේ. වෘත්තය කියලා කියන්නේ පුතේ වෘත්තේ නිර්වචනය කරන්න. ඒ කියන්නේ විස්තර කරන්න පුළුවන් වෙන්නේ අචල ලක්ෂයකට සමදුරින් ගමන් කරන ලක්ෂය පතයක් වෙනවා. වෘත්තය කියන්නේ අචල ලක්ෂයකට සමදුරින් ගමන් කරන. ඒ කියන්නේ යම් ලක්ෂයක ඉඳලා සමාන පරතරයක් අරගෙන ගමන් කරන ලක්ෂයක පතයක්. පතේ කියන්නේ ගමන් මාර්ගයක්. සරලව තේරුම් ගන්නකෝ. කව කටුව ගත්තාම කව කටුවේ උඩ අපි පොතේ තියලා පැන්සල උදව් කරගනිමින් කව කටුව උඩින් අල්ලගෙන අපි චලනය කරනවා කරකවනවා. දැන් කරකවද්දී පැන්සලේ සහ කව කටුව අතර පරතරය පොඩ්ඩක් හරි එළවිලා වෙනස් වුණොත් එහෙම අපිට වෘත්තයක් හඳින්න වෙන්නේ නැහැ. එහෙනම් වෘත්තය කියන්නේ එකම පරතරයක් සහිතව කව කටුවේ තුඩයි පැන්සලේ තුඩයි අතර පරතරයක් සහිතව අඳින්න ඕන රූපයක්. එතකොට අපි මුලින්ම 23 වෙනි පාඩම වෘත්තය කියලා ලියාගෙන බලන්න. ලියා ගන්න බලන්න 23 වෙනි පාඩම වෘත්තය. අපි වෘත්තය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් කියලා ඉන්න ලියා ගන්න විදිහට. අචල ලක්ෂයකට සමදුරින් ගමන් කරන අචල ලක්ෂයකට සමදුරින් ගමන් කරන ලක්ෂයක ගමන් මාර්ගය වෘත්තයක් ලෙස හැඳින්විය හැකියි. දැන් වෘත්තය ගත්තහම මේ වෘත්තය ගැන ඉස්සෙල්ලම මම කතා කරන්න වෘත්තයේ තියෙන සමමිතික අක්ෂ පිළිබඳව. වෘත්තයේ තියෙන සමමිතික අක්ෂ පිළිබඳව. හරි. දැන් බලන්න පුතේ. ලියා ගන්න උපමාත්‍රකාව වෘත්තයක සමමිතික අක්ෂ. වෘත්තයේ සමමිතික අක්ෂ කියනකොට අපි වෘත්තයක් අරගෙන දෙකට නැමුවොත් සමානව අපිට හම්බ වෙනවා රේඛාවක් මේ වගේ බලන්න.
හොඳයි ඔන්න මම මෙතනදී රේඛා රාශියක් පෙන්නනවා. රේඛා රාශියක් පෙන්නනවා. දැක්ක නේද? එතකොට මේ රේඛාවලට අපි නමක් කියනවනේ. මේ රේඛාවලට අපි නමක් කියනවනේ. මොනවද තේ නම? මොකක්ද? වෘත්තයේ විස්කම්භයන්. එතකොට වෘත්තයේ විස්කම්භයන් තමයි වෘත්තයේ මේ විදිහට සමාන කොටස් වලට සමාන කොටස් දෙකකට වෙන වෙන විදිහට නමන්න පුළුවන් නම් නැත්තම් වෙන් කරන්න පුළුවන් රේඛාව කියලා අපි ගන්නවා. ඒතර ඒක තියෙන වෘත්තයේ විස්කම්භයනේ වෘත්තයේ විස්කම්භය. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම වෘත්තයක් ඇඳගමු බලන්න. වෘත්තයක් ඇඳගමු බලන්න. ඉස්සෙල්ලා වගේම දැන් කවකටුව භාවිතා කරලා වෘත්තයක් ඇඳගන්නේ. කවකටුව භාවිතා කරලා වෘත්තයක් ඇඳලා රූපේ දැක්වෙන විදියට ඔයාලා වෘත්තයේ විස්කම්භයන් ටික ඇඳගමු බලන්න. ඇඳගන්න. දැන් අපි ඇඳගත්ත රේඛා ටිකත් එක්ක ඒ සම්මිතික අක්ෂ වලට අපි කියන මොකක්ද වෘත්තයේ විස්කම්භයන් කියලානේ. වෘත්තයේ විස්කම්භයන් ලියා ගන්න වෘත්තයේ විස්කම්භයන් කියලා. වෘත්තයේ විස්කම්භය. දැන් අපි වෘත්තය ගත්තාම මේ වෘත්තයට විස්කම්භයන් අපිට කීයක් අඳින්න පුළුවන්? සමහර කෙනා අනන්තයක් කියනවා. මම ඒක පිළිගන්න කැමති නෑ. අනන්තයක් කියන්නේ කියන්න බැරි තරම් කෝටි ප්‍රකෝටි ගාණක් වෙන්න පුළුවන් නේද? බිලියන ට්‍රිලියන ගාණක්. නමුත් ඉතින් අපි මේ ගන්න වෘත්තයට තරම්ම අඳින්න බෑ. මොකද වෘත්තයේ අචල ලක්ෂයක් වටා කෝණ විශාලත්වය අංශක 360යි. එහෙම වුණාම මහ දැවැන්ත ප්‍රමාණයක් මේක අඳින්න බෑ. හැබැයි අපිට මේක බොහෝ ගණනක් අඳින්න පුළුවන්. ලියා ගන්න තරලකුණක් දාලා වෘත්තයට ඇති සම්මිතික අක්ෂ වන්නේ වෘත්තයේ විස්කම්භයන් වේ. වෘත්තයේ විස්කම්භයන් වේ. අලුත් වෘත්තයට විස්කම්භයන් බොහෝ ගණනක් ඇඳිය හැකියි. ඊළඟ ලියන්න උපමාතෘකාවක් විදිහට වෘත්තයක ඇති මූලික ලක්ෂණ. වෘත්තයක ඇති මූලික අංග කිව්වත් කමක්. වෘත්තයක ඇති මූලික අංග.
දැන් බලන්න වෘත්තේ මොනවද තියෙන්නේ කොහොමද තියෙන්නේ කියන කාරණාව ගැන බලන්න. දැන් මේ දෙන එක හොඳින් බලලා ඒකේ රූප සටහන ඇඳ ගන්නත් ඕන. හොඳින් බලලා ඒකේ රූප සටහන ඇඳ ගන්න. හරි. දැන් අපි දැක්කා වෘත්තයේ තියෙන්නේ පරිධියක්. වෘත්තේ වටේ රේඛාවට අපි කිව්වේ පරිධිය කියලා. ඒ වගේම වෘත්තයකට තියෙනවා විස්කම්භයක්. වෘත්තයකට තියෙනවා විස්කම්භයක්. වෘත්තයකට තියෙනවා කේන්ද්‍රයක්. වෘත්තයකට තියෙනවා අරයක්. කේන්ද්‍රය කියන්නේ මොකක්ද? කේන්ද්‍රය කියන්නේ වෘත්තේ හරි මැද ලක්ෂය. එයා සොයාගත්තා අපි විස්කම්භයන් දෙකක් ඇඳීම තුලින් විස්කම්භයන් එකිනෙක ඡේදනය වෙන ලක්ෂ්‍ය අපි කේන්ද්‍රය කියලා හඳුන්වනවා. හරි. දැන් පුංචි වැඩක් කරන්න යන්නේ. පුංචි වැඩක් කරන්න යන්නේ. හොඳයි. ලියාගන්න ප්‍රශ්නයක්. ඕ කේන්ද්‍රය වූද? ඕ කේන්ද්‍රය වූද? අරය 500 වූද? අරය 500 වූද? අරේ 500 වූද? වෘත්තයක් අඳින්න. වෘත්තයක් අඳින්න. වෘත්තයක් අඳින්න. දැන් මගේ දරුවෝ දන්නවා 7 පන්ති ඉඳලා ආපු හින්දා වෘත්තේ කාර්යය දුන්නාම අපි කොහොමද වෘත්තේ රූපය අඳගන්නේ කියලා. එහෙනම් කව කටුවට සෙන්ටිමීටර් 5ක් අරගෙන අඳින්න බලන්න වෘත්තය. කව කටුවට සෙන්ටිමීටර් 5ක් අරගෙන වෘත්තයක් අඳින්න බලන්න. ඒ වෘත්තේ කේන්ද්‍රය අපි O කියලා නම් කරගමු. වෘත්තයක් අඳින්න කේන්ද්‍රය O කියලා නම් කරගමු. හැම මූර්තයක් ඇඳලා. හොඳ අපි වෘත්තය ඇඳලා ඒ වගේම වෘත්තයේ කේන්ද්‍රය ලකුණු කරගත්තා. හද වෘත්තේ ඊළඟට අපි බලමු තවත් වෘත්තයක් අඳින්න. O केंद्रे ඕනේ මූර්තයක් අඳින්න. ඕනේම වෘත්තයක් අඳින්න. ඕනේම වෘත්තයක් අඳින්න. ඒ ගානේ දෙවනි කොටස.
විස්කම්බයන් දෙකක් ඇඳ විස්කම්බයන් දෙකක් ඇඳ ඒවා AB හා PQ ලෙස නම් කරන්න දැන් මගේ පුතාලා දූලා වෘත්තයක් අඳින්න බලන්න වෘත්තය ඇඳලා මේ වෘත්තයක් අඳගන්න බලන්න කේන්ද්‍රය කියලා කැමති නිකන් කවකට අරගෙන වෘත්තයක් අඳින්න දැන් පුතේ අපි වෘත්තය ඇඳලා ඉවර වෙලා වෘත්තයට AB කියලා අපි විස්කම්බයක් අඳින්න යනවා. මේ කේන්ද්‍රය හරහා අඳින රේඛාව අපි විස්කම්බය කියලා ගත්තා. එයාගේ නම දුන්නා AB කියලා. ඒ වගේ තවත් එකක් ඇඳ ගන්න. එයාට දෙන්න PQ කියලා. හරි. දැන් වෘත්තයක් ඇඳෙකේ AB හා PQ කියලා මේ විස්කම්බයන් දෙක හරිද ඊළඟ තුන්වෙනි කොටස ඔබ අඳින ලද AB හා PQ විස්කම්බයන්ගේ දිග මැන ලියන්න AB හා PQ විස්කම්බයන්ගේ දිග මැන ලියන්න දෙමඟ පුතාලා දූලා AB වල දිග මනින්න කවකටුව භාවිතා කරලා ඒ වගේම PQ ගේ දිග මනින්න කවකටුව භාවිතා කරලා නෙමෙයි කෝදුව භාවිතා කරලා කවකටුව පුළුවන් ඇත්තද කෝදුව භාවිතා කරලා AB වල දිගයි PQ වල දිගයි හරිද මට දැන් නිශ්චිතව කියන්න බැහැ මොකක්ද මේකට ඉන්නේ කියන කාරණා. මොකද ඔයාලා එක විශාලත්වය තියෙන්නේ නැන්ද? නමුත් මට එකක් කියන්නට පුළුවන් මේ දෙකම සඳහා AB වල දිග PQ ගේ දිගත් සඳහා අපිට එකම අගයක් එන්නට ඕන. හරි. අගයන් හොයලා දාන්න බලන්න. එකම දිගක් ආවනම් පුතාලා හරි. නැත්තම් වැරදි. හරි. ඊළඟ බලන්න. ඊළඟ ගානනේ තුන්වෙනි ගාන. හරි. ලියන්න. ඕ කේන්ද්‍රය වන පරිදි ඔබ කැමති විශාලත්වයක් සහිත වෘත්තයක් අඳින්න දැන් මගේ පුතාලා දූලා වෘත්තයක් ඇඳලා එයාට ඕ කියලා කේන්ද්‍රය දෙන්න විතරයි තියෙන්නේ. අඳින්න බලන්න. හරිද? හොඳයි. ඔන්න අපි වෘත්තයෙන්ද ඕ කේන්ද්‍රය කියලා දාගත්තා.
ගානේ දෙවෙනි කොටස උත්තරේ අතින් ලියාගන්න දෙවෙනි කොටස. වෘත්තයේ පරිධිය මත A කැපිටල් අකුරු A B C D A B C D ලෙස ලක්ෂ 4ක් ලකුණු කර ඒවා සියල්ල ඕට යා කරන්න මම කියපේ තේරුණාද පුතේ? මොකද්ද කිව්වේ? පරිධිය මත ලක්ෂ 4ක් ලකුණු කරන්න. උදාහරණයක් මෙතන A කියලා ගත්තා නම්, මෙතන B කියලා ගත්තා නම්, මෙතන C කියලා ගත්තා නම් අපි උන D කියලා ගත්තා. දැන් මේ දරුවෝ පරිධියේ කැමති තැනක මේ විදිහට A B C D කියලා ලක්ෂ 4ක් ලකුණු කරන්න බලන්න. ලක්ෂ 4ක් ලකුණු කරන්න. හරි. දමන් පුතේ දුවේ දැන් අපි ඕත් එක්ක මේකේ ආකරන්න යන්නේ. ඕත් එක්ක මේකේ ආකරන්න. යා කරන්න බලන්න. යා කරන්න. හරිද? දැන් ලියාගන්න මේ විදිහට ගාන ඊළඟ කොටස. OA OB OC OD රේඛාඛණ්ඩ හැඳින්වීමට ඇති විශේෂ නම ලියන්න. හරි. දැන් අපි මේ විදියට අඳුරගත්ත නැත්තම් ලකුණු කරපු මේ රේඛා ඛණ්ඩයක් OAට OBට OCට හා OD කියලා රේඛා ඛණ්ඩ හතරටම මගේ දරුවෝනේ තනි නමක් තියනවද නැද්ද? කියන්න බලන්න. තියෙනවා. මොකක්ද ඒ නම? මේ රේඛා ඛණ්ඩ හතරටම කියන්න පුළුවන් තනි නම වෙන්නේ මොකක්ද? වෘත්තයේ අරය. ඒතර මේ සියල්ලටම ලියන්න පුළුවන් තනි වචනය වෘත්තයේ අරය නේද? හරියන ලියාගන්න වෘත්තයේ අරය කියලා. හරි. ඊළඟට මම තව එකක් දෙනවා. ඊළඟ කොටස. ඉහත විස්තර කළ එක් රේඛා ඛණ්ඩවල දිගවල් මැන ලියන්න. මම දීලා තියෙනවා මගේ පුතේ දුවේ පල්ලෙහායින් නැත්තම් පැත්තකින් OB කියලා මේක මැනලා අගේ දාන්න. මනින්න අගේ දාන්න. OA මනින්න අගේ දාන්න. OB මනින්න අගේ දාන්න. අගේ දාන්න බලන්න මේ විදියට. අගේ දාන්න බලන්න. හරිද?
මොකද උනේ? මේ සියල්ලටම එකම අගයක් ඉන්නේ. අපි හරියටම මැන්නනම් අවංකවම මේ සියල්ලටම එකම අගයක් ඉන්නවා. එම ආවනම් හරි ආවේ නැත්තම් මගේ පුතාලා දූලා නැවත බලලා අඩුපාඩු හදා ගන්න ඕනි. ඔක්කොම එකම අගයක් ආවනම් හරියට දාන්න. ඔක්කොම එකම අගයක් ආවනම් හරියට දාන්න. හරි. අපි තව ගානකට යමු. තව ගානකට ලියා ගන්න. O කේන්ද්‍රය වූ ඔබ කැමති විශාලත්වයක් සහිත වෘත්තයක් අඳින්න. ඔන්න මගේ පුතාලා දූලා වෘත්තයක් ඇඳ ගන්න බලන්න. කවකටු භාවිතා කරලා වෘත්තයක් ඇඳ ගන්න. කැමති විශාලත්වයක් තියෙන වෘත්තයක් අඳින්න. ඉක්මනට ඊළඟ ලියන්න. මෙහි වෘත්තේ මත විස්කම්භයක් ඇඳ එය KL ලෙස නම් කර වෘත්තය සඳහා OM අරයද අඳින්න. හරි. අමාත්‍යයක් කිව්වේ නේද? වෘත්තයට අපි අඳින්න කිව්ව මොකද්ද මගේ දරුවනේ? මොකද්ද? විස්කම්භයක් ඇඳලා KL කියලා නම් කරන්න කිව්වා. විස්කම්භයක් ඇඳලා KL කියලා නම් කරන්න කිව්වා. අර අපේ දරුවෝ අඳින්න බලන්න විස්කම්භයක් මේකට. විස්කම්භයක් අඳින්න KL කියලා නම් කරන්න බලන්න. ඔන්න මාත් අඳිනවා විස්කම්භයක්. ඔන්න විස්කම්භයක් ඇඳලා පුතේ අපි නම් කරනවා මෙයාව KL කියලා. ඊළඟට අපි මේකට අඳිනවා අරයක් OM කියලා. කැමති තැනකට අඳින්න පුළුවන්. පරිධිය ඕනෑම ලක්ෂයක් ලකුණු කරලා M කියලා ලකුණු කරලා OM යා කරගන්න පුළුවන්. මේ ඕනෑම තැනකට අඳින්න පුළුවන්. හරි. දැන් මම පුතේ දුවේ අපි විස්කම්භය සහ අරය ඇඳලානේ තියෙන්නේ නේ. ඇඳ නේද? දැන් අපි ඊළඟ කොටසට යමු බලන්න. ඊළඟ කොටස. හරි. ලියා ගන්න මේ විදිහට ලියා ගන්න. ඊළඟ කොටස KL දිග හා OM දිග මැන ලියන්න. KL දිග හා OM දිග මැන ලියන්න. හරි. මනින්න බලන්න මැනලා ලියන්න. හරිද?
දැන් ඔයාලට කේල් වලට එනගේ මම දන්නේ නේ. හැබැයි OM වලගේ දන්නේ නේ. OM වලට අපිට 5ක් ආවනම් හැබැයි KL වලට එන්න ඕනේ කීයක්ද? 10ක් කියලා දන්න. OM වලට අපිට 4ක් ආවනම් KL වලට එන්න ඕනේ කීයක්ද? 8 සෙන්ටිමීටර් කියලා දන්න. එහෙනම් අපි බලන්න මෙතනට ආපු අරයට ආපු වගේ දෙගුණේ කාර්යයක් අගයක් විස්කම්බේට තියෙනවා අපේ දරුවෝ හරිය. දැන් හරියක් දාගන්න පුළුවන්. හරියක් දාගන්න පුළුවන්. ඒතර නැවත මතක් වෙන කාරණා මොකක්ද? වෘතයක විස්කම්බය කියන්නේ අරය වගේ දෙගුණයයි කියන්නේ. විස්කම්බය කියන්නේ අරය වගේ දෙගුණයයි කියන්නේ. හරි. හොඳ එහෙනම් අපි ඕක එතනින් අවසන් කරනවා. ඊළඟට යන්න. ඊළඟ මාතෘකාව වෘතයක ජාය. වෘතයක ජාය. වෘතයක ජාය. අපි බලමුද මොකක්ද වෘතයක ජාය කියන්නේ කියලා. වෘතයක ජායන් කියන්නේ මොනවද කියලා අපි බලමු. හොඳයි දැක්කද? වෘතයක ජාය කියලා කියන්නේ වෘත්තයේ පරිධියේ ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව. වෘත්තයේ පරිධියේ ලක්ෂ දෙකක් යා කරන ඕනෑම සරල රේඛාවක් වෘත්තයක ජායක් වෙනවා. තරු ලකුණක් දාලා ලියන්න. වෘත්තයේ පරිධිය මත තිබෙන ඕනෑම ලක්ෂ දෙකක් යා කිරීමෙන් ලැබෙන සරල රේඛාව වෘත්තයේ ජාය වේ. එතකොට කියවලා බලන්න දරුවනේ මොකද්ද කියන්නේ? වෘත්තයක පරිධිය මත තිබෙන ඕනෑම ලක්ෂ දෙකක් යා කිරීමෙන් ලැබෙන සරල රේඛාව එම වෘත්තයේ පරිධි ජාය ලෙස හඳුන්වනවා. ඉතින් අපිට ජායන් බොහෝ ගාණක් අඳින්න පුළුවන්. අපි බලමුද ජායන් කීපයක් ඇඳලා. හොඳ අපි පුතාලා ආපහු නැවත වෘත්තයක් ඇඳ ගන්න බලමු. ඊළඟට අපි ඇඳගත්තු වෘත්තයේ පරිධිය පුතේ ලක්ෂ ටිකක් ලකුණු කරගමු. පරිධිය. ඔන්න A B C D E F කියලා ලකුණු කරගත්තා. දැන් පරිධියේ මම ලක්ෂ ලකුණු කරගත්තා කීපයක් කියන්නේ 6ක් ලකුණු කරලා තියෙනවනේ. 6ක් ලකුණු කරගෙන තියෙනවා. එතන මේ A කියන එක කැමති ඕනෑම තැනකට යා කරලා ජායන් අඳින්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේවා යා කිරීමෙන් ජායන් හදාගන්න. මෙහෙම යා කරලා ජායන් හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනෑම ලක්ෂ දෙකක් යා කරාම ජායක් එනවා. දැන් අපි ජායන් 1 2 3ක් ඇඳලා තියෙනවා. ඇත්තටම ජායන් 3යි අඳින්න පුළුවන්. තවත් ජායක්.
මම මේකට PQ කියලා නම් කරනවා. මම PQ කියලා නම් කරනවා. මේ ඔක්කොම මොනවද? ජායන්. මේ ඔක්කොම ජායන්. එතකොට ඔන්න අපි ජායන් ඇඳලා තියෙනවානේ. ජායන් ඇඳලා තියෙනවා. අපි මේක සම්පූර්ණ කරගමුද බලන්න. සම්පූර්ණ කරගන්න බලන්න. මේක සම්පූර්ණ කරගන්න. දැන් මගේ දරුවන්ට පුළුවන්ද තව පොඩි වැඩක් කරන්න? ඒකෙදි මට ඕනේ කරන්නේ මම මෙහෙම ලියන්නම්. AF නේ AF දිග මල්ලා දාන්න. AF දිග PQ දිග මල්ලා දාන්න. BE දිග මල්ලා දාන්න. CD දිග මල්ලා දාන්න. මෙන්න මේ රේඛාඛණ්ඩ හතරේම දිගවල් පුතාලා මනින්න බලන්න. මේ දිගවල් පුතාලා මැනලා දාගන්න බලන්න. AF වල PQ වල BE වල CD වල කියන හැම එකම දිග මැනලා දාගන්න බලන්න. හරි දිවලද? දැන් පුතාලට මොකක්ද හිතෙන්නේ? මොකක්ද හිතෙන්නේ? දැන් මේ ඇඳලා තියෙන PQ කියන්නේ නම් විස්කම්පේනේ. විස්කම්ප. දිග වැඩිමුනේ කාගේද? AF ගේද? PQ ගේද? BE ගේද? CD ගේද? මේ සරල රේඛා ඛණ්ඩ හතරෙන් වැඩිම විශාලම දිගක් අපිට හම්බුනේ කාගේද? PQ ගේ. එතන PQ කියන්නේ මොකක්ද? වෘත්තයේ විස්කම්පය. එතන මගේ දරුවනේ වෘත්තයකට ජායන් නැන්දාම අඳින්න පුළුවන් දිගම ජාය. දිගම ජාය තමයි විස්කම්පය වෙන්නේ. වෘත්තයකට ජායන් නැන්දාම අඳින්න පුළුවන් වන දිගම ජායට අපි කියනවා විස්කම්පය කියලා. විස්කම්පය. හරි. එහෙමනම් ලියාගන්න. වෘත්තයකට ඇති විශාලම ජාය වන්නේ වෘත්තයකට ඇති විශාලම ජාය වන්නේ විස්කම්පයයි. ඔන්න අපි ජාය ගැන කතා කරමු. මේ ජායෙන් තව කතාවක් සිද්ධ වෙනවා. මේ ජායන් නිසා වෘත්තේ බොහෝ දේවල් සිද්ධ වෙනවා. වෘත්තයක බොහෝ දේවල් සිද්ධ වෙනවා. මම මේකේ නැවත ජායන් ඇඳලා දිගමනින්න දෙන්න උවමනාවක් නේ. ඒ කියන්නේ මේකක්ම විදියයි. ලියාගන්න තුමාත්තුකාව වෘත්ත චාක කියලා. වෘත්ත චාක. දැන් අපි මේක හොඳට බලලා ඊට පස්සේ ඒක පොතේ ඇඳගන්න. මේක හොඳට බලලා මේක පොතේ ඇඳගන්න. බලමු අපි. හරි. දැන් අපි වෘත්තේ ජායක් ඉඳලා සිද්ධ වෙන දේ දැක්කා. දැන් නැවත මාත් පොඩ්ඩක් තවදුරටත් පැහැදිලි කරනකොට ඔයාලට අවබෝධ වෙන්නට ඕනේ
ඔන්න වෘත්තයක් තියෙනවා. මේ වෘත්තයට ඕන තරම් ජායවල් අඳින්න පුළුවන්. ඕන තරම් ජායවල් අඳින්න පුළුවන්. ඔන්න මම ජායක් අඳිනවා. මේ ජායට මම AB කියලා නමක් දෙනවා. මට හිතෙනවා PQ කියලා මෙන්න මේ විදිහට දාන්න. A කියලා පස්සේ බලමු ටිකක්. දැන් අපිට AB මේවට කියන්නේ පුතේ වෘත්ත ඡාප කියලා. මේ වෘත්ත ඡාප කියන්නේ දැන් අපි මෙතනින් මෙයා කපලා අයින් කරගත්තොත් එහෙම මෙන්න මේ තියෙන කොටස නිකන් හිතන්න. මේ රේඛාවක් නෑ කියලා හිතන්න. එතකොට මෙතන ඉතුරු වෙන්නේ අර වෘත්තයෙන් කොටසක් නේද? ඒ වෘත්තයෙන් කොටසක් තමයි ඉතුරු වෙන්නේ. අපි එකේ පල්ලෙහා කොටස මෙහෙන් දැම්මා කියලා හිතන්න. එතන මේ තියෙන්නේ ඒ තව වෘත්තයෙන් කොටසක්. එතන වෘත්තයක් ඇඳීමේදී කවකටුවේ උඩ තියලා අපි පැන්සල කරකවනවා. මේ සම්පූර්ණ වටයක් කරකැවුවේ නැත්තම් ඒ කරකවන හැඩේ මෙන්න මේ වගේ වෙන්නේ. එක්කෝ මෙහිම ලොකු එකක් වෙනවා නැත්තම් පොඩි එකක් වෙනවා. මෙන්න මෙවැනි ඒවාට අපි කියන මොකද්ද? වෘත්ත ඡාප කියලා. වෘත්ත ඡාප. වෘත්තයේ පරිධියේ කොටසක් තමයි ඡාපය කියන්නේ. වෘත්ත පරිධියෙන් කොටසක් ගත්තාම එයාට අපිට ඡාපයක් කියලා කියන්න පුළුවන්. හොඳයි. ලියමුද බලන්න තරු ලකුණක් දාන්න. ලියාගන්නකො මේ විදිහට. වෘත්තයක පරිධියෙන් වෘත්තයක පරිධියෙන් යම් කොටසක් ගත් විට වෘත්තයක පරිධියෙන් යම් කොටසක් ගත් විට එය වෘත්ත ඡාපයක් ලෙස හඳුන්වයි. වෘත්ත ඡාපයක් ලෙස හඳුන්වයි. මේ තියෙන වෘත්ත ඡාප දෙකක්. මේ වෘත්තේ කොටස් වල මෙන්න A B කියන ලක්ෂණ දෙකේ වෙන් කරාම වෙන් වෙන කොටස් දෙකක් තමයි මේ. අපි ඕනතරම් මෙහිමව දැකලා තියෙනවනේ. අර ප්ලාස්ටික් වලලු තියෙනකොට වලල්ලක් කැඩුනහම හම්බෙන්නේ මේ වගේ හැටි. ප්ලාස්ටික් වලල්ල කැඩුනහම වල අතේ දාන අය ගැල්ලම අපේ දැම්මහම මේ වගේ හැඩේ. නේද? ඒතර මේවට කියන අපි වෘත්ත ඡාප කියලා. වෘත්ත ඡාප. අපිට ඕනනම් එහෙම වෘත්ත ඡාප කීපයක් අඳින්න පුළුවන් නේ පුතේ. මේ කවකටුවේ උඩ තියලා අපි වෘත්ත ඡාප කීපයක් අඳිනවා බලන්න. වෘත්ත ඡාප කීපයක් අඳිනවා විවිධ තැන්වල. කවකටුවේ උඩ තියෙන්නේ මේ වගේ වෘත්ත ඡාප තුනක් විතර ඇඳගන්න බලන්න. එකම ප්‍රමාණය මෙයා ලොකුවට, මෙයා ටිකක් ලොකුවට, අරය පොඩියටම එහෙම අපිට අඳින්න පුළුවන්. ඇඳගමුද බලන්න පොඩ්ඩක්. ඇඳගන්න බලන්න වෘත්ත ඡාප. තුනම ඇඳගන්න. එක ප්‍රමාණු කවකටුව පොඩ්ඩක් අඩු කරලා වැඩි කරලා අඳින්න පුළුවන් අපිට. දැන් අපි තව කතාවක් දැක්කා නේද? තව කතාවක්. මොකක්ද? ඔන්න අපි වෘත්තයක් ගත්තාම ඒ වෘත්තයට ජායක් ඇඳන්නේ. ඒ වෘත්තයට අපි ජායක් ඇඳනවා. එයා ඇවිල්ලා AB කියන ජාය. මගේ පුතාලා දූලට පේනවා එයා මගින් මේ වෘත්තයේ පරිධිය කොටස් දෙකකට වෙන් කරා. එකක් පොඩිනේ අනිත් එක ලොකුයි. ඉස්සල්ලා දැක්කනේ පොඩි එක්කෙනා ලොකු එක්කෙනා.
දැන් පොඩි එක්කෙනාට කියන්නේ මොකද්ද? ලොකු එක්කෙනාට කියන්නේ මොකක්ද? දෙන්නම චාප හැබැයි. දෙන්නම චාප. දෙන්නම වාත නෙමෙයි දෙන්නම චාප. මොන චාපද? මෙයා පොඩි එක්කෙනා මෙයා ලොකු එක්කෙනා. පොඩි එක්කෙනාට කියනවා සුළු චාපය කියලා. ලොකු එක්කෙනාට කියනවා මොකද්ද? මහා චාපය කියලා. එහෙනම් මේ පොඩි එක්කෙනාට අපි කියනවා සුළු චාපය. ඉස්සර ලියා ගන්න ඇති නේද? මෙයාට අපි කියනවා මහා චාපය කියලා. මහා චාපය. ඔන්න විදිහට අපිට පරිධිය කොටස් වලට වෙන් කරගන්න පුළුවන් ජායන් උදව් කරගන්න. මේ ජායෙන් අපි සුළු චාපයක් වගේම මහා චාපයක් අඳුරගන්නවා. හරිද? මේක සටහන් කරගන්න බලන්න. සටහන් කරගන්න බලන්න. හරිද? අපි සුළු චාපය සහ මහා චාපය අඳුරගමු. අපිට තව ඕන තැනක මේ වගේ ඇඳලා ඒක සුළු චාපයයි මහා චාපය අඳින්න පුළුවන්කම තියෙනවා. අපි මෙහෙම කරමුද? ගානක් ලියා ගන්න බලන්න. ගානක් ලියා ගන්න. केंद्रीय अरे पहायसीएम උර්තයක් අඳින්න එහි XY නම් ජායක් අඳින්න අලුතෙන් ගන්න එම ජාය මගින් සෑදෙන සුළු චාපය සහ මහා චාපය රූප සටහනක ලකුණු කරන්න. සුළු චාපය මහා චාපයයි ලකුණු කරන්න. මමට මෙහෙම කිව්වොත් එහෙම ඔන්න මම ඩාපය. ඔන්න මම උත්තර ඇඳලා එයාට ඡාපයකුත් දෙන්න. දැන් අපේ දරුවෝ මේ දෙන්නා දිහා බලාගෙන මෙයාට කියන්න පුළුවන් නමයි මෙයාට කියන්න පුළුවන් නමයි ලියන්න බලන්න. මොකක්ද වෙන්නේ? මේ පැත්තේ කෙනා එයා කවුද? මහා චාපය. මෙයා කවුද? පොඩි එක්කෙනා. ඒ කියන්නේ සුළු චාපය. ඔන්න මහා චාපයයි සුළු චාපයයි දැන් අපි වෙන් කරගෙන තියෙනවා. දැන් අපිට ඊළඟට ඕන කරන්නේ කවුද දන්නවද? වෘත්ත ඛණ්ඩ. වෘත්ත ඛණ්ඩ නෙවෙයි. වෘත්ත ඛණ්ඩ. බලන්න අපි වෘත්ත ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියන කාරණාව තේරුම් ගන්න.
දැක්ක නේද දැන් එතකොට වෘත්ත ඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා? වෘත්ත ඛණ්ඩය කිව්වේ වෘත්තයකට ජායක් ඇන්දහම ඒ ජාය මගින් වෘත්තය කොටස් වලට වෙන් කරාම ඒ වෙන්වන කොටස් දෙක අපි වෘත්ත ඛණ්ඩ දෙකක් විදිහට අඳුරගත්තා. ඒ වෘත්ත ඛණ්ඩ අතරක් තිබුණ මොනවද? පොඩි එක්කෙනෙකුයි ලොකු එක්කෙනෙකුයි. පොඩි එක්කෙනයි ලොකු එක්කෙනයි. පොඩි එක්කෙනා පෙරසේම පොඩි. එයාට අපි කිව්ව කවුද? ඔන්න මම මෙතන දැම්ම PQ කියලා. පොඩි එක්කෙනා තමයි මේ. පොඩි එක්කෙනා තමයි මේ. මේ පොඩි එක්කෙනාට අපි කියනවා නම. මොකක්ද ඒ නම මෙයාට? මෙයා පොඩි එසයාට කියන්නේ සුළු වෘත්ත ඛණ්ඩය. එන්න සුළු වෘත්ත ඛණ්ඩයක් තමයි එතන තියෙන්නේ. සුළු ඡාපය සහ ජාය මැදි කරගත්ත කොටසට අපි කියන්නේ මොකද්ද? සුළු වෘත්ත ඛණ්ඩය කියලා. සුළු වෘත්ත ඛණ්ඩය. හැබැයි සුළු වෘත්ත ඛණ්ඩයේ වගේමයි මේ ජාය හා මහා ඡාප කොටස උදව් කරගෙන මෙතන ගත්තොත් එහෙම මේකේ තියෙනවා කවුද? මේකේ තියෙනවා මහා වෘත්ත ඛණ්ඩය. මහා වෘත්ත ඛණ්ඩය. මහා වෘත්ත ඛණ්ඩය. හොඳ එහෙනම් සුළු වෘත්ත ඛණ්ඩය සහ මහා වෘත්ත ඛණ්ඩය කියන්නේ මෙන්න මේ කොටස් දෙක. අපි ඉස්සර මේ රූපය ඇඳගමුනේ පොඩ්ඩක් පාට කරගෙනම රූපය ඇඳගමු. අඳින්න බලන්න. අඳින්න බලන්න. වර්ණ ගන්නවා. මේ කියන්නේ පාට කරගන්න. හරිද? හරි. දැන් මම දෙනවා ප්‍රශ්නයක්. මොකක්ද? තරුණ ප්‍රදාලයන් මේ විදිහට නැත්නම් තරුණ ප්‍රදාල මෙහෙම ලියනවා. සුළු වෘත්ත ඛණ්ඩය. සුළු වෘත්ත ඛණ්ඩය. සුළු වෘත්ත ඛණ්ඩය. අපි යාගෙන ලියමුද බලන්න. ලියන්න බලන්න. මෙහෙම ජායකින් හා සුළු ඡාපයෙන් වට වූ ජායකින් හා සුළු ඡාපයකින් වට වූ කොටස සුළු වෘත්ත ඛණ්ඩය ලෙස හඳුන්වයි. සුළු වෘත්ත ඛණ්ඩය ලෙස හඳුන්වයි. සුළු වෘත්ත ඛණ්ඩය ලෙස හඳුන්වයි. හරිද? ඊට පස්සේ ලියාගන්න තරු ලකුණක් දාලා මහා වෘත්ත ඛණ්ඩය කියලා. මහා වෘත්ත ඛණ්ඩය. දැන් අපි ඒ ගැන ලියමුද බලන්න. ජායකින් හා මහා ඡාපයේ
ජායකින් හා මහාචාපයෙන් වට වූ කොටස මහා වෘත්ත ඛණ්ඩය ලෙස හඳුන්වයි. මහා වෘත්ත ඛණ්ඩය ලෙස හඳුන්වයි. මහා වෘත්ත ඛණ්ඩය ලෙස හඳුන්වයි. හරිනේ? දැන් මේක බලමු. ඊළඟ ලියාගන්න කේන්ද්‍රික ඛණ්ඩය කියලා. කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. හරි. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩය කියලා කියන්නේ මොකක්ද කියලා අපි බලමු. කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා බලමු. හොඳයි අපි දැක්කා කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මොකක්ද කියන කාරණා. කේන්ද්‍රික ඛණ්ඩය ලැබුණේ කොහොමද? කේන්ද්‍රික ඛණ්ඩයක් ලැබෙන්නේ වෘත්තයක් ගත්තාම මේ වෘත්තයට කේන්ද්‍රයක් තියෙනවා නම් මේ කේන්ද්‍රය සහ පරිධිය අපි අරයන් දෙකක් මගින් මෙන්න මේ විදියට වෙන් කරගත්තාම මෙහෙම වෙන් කරාම මෙන්න මේක මත තියෙන කොටස් දෙකට අපි කේන්ද්‍රික ඛණ්ඩය කියලා කියනවා. හැබැයි කේන්ද්‍රික ඛණ්ඩ ඕන තරම් අඳින්න පුළුවන්. මේකේ තව යා කරන්න පුළුවන්. තව යා කරන්න. මේ ඕන තරම් මේක මත තව යා කරන්න පුළුවන්කම තියෙනවා. ඒතර එකම වෘත්තයක් මත කේන්ද්‍රික ඛණ්ඩයන් රැසක් තියෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි දරුවනේ අපි මේ විදිහට පුංචි විස්තරයක් කරනවා. විස්තරයක් කරනවා. වෘත්තයක කේන්ද්‍රයේ සිට වෘත්තයක කේන්ද්‍රයේ සිට පරිධියට රේඛා දෙකක් ඇඳ විට පරිධියට රේඛා දෙකක් ඇඳ විට එනම් අරයන් දෙකක් ඇඳ විට එම අරයන් දෙක මගින් වෘත්ත චාපයකින් වටවන කොටස කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හඳුන්වයි. කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා හඳුන්වනවා. මේ දෙකම අපි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා ගන්නවා. කේන්ද්‍රික ඛණ්ඩ. දැන් කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කිව්වහම එයාට අපි සුළු කේන්ද්‍රික ඛණ්ඩ, මහා කේන්ද්‍රික ඛණ්ඩ කියලා කියන්නේ මේ සාමාන්‍ය. ඒ නිසා අපි කේන්ද්‍රික ඛණ්ඩ කියලා මේ දෙකම මම ඔන්න නම් කරලා තියෙනවා. දැන් අපි ඔන්න වෘත්ත හා බැඳුණු සිද්ධාන්ත කොටස් ටිකක්, ඒ කියන්නේ වැදගත් වන්නා වූ වචන ටිකක්, පාරිභාෂික වචන වගේ ඉතාම වැදගත් වෙන වචන ටිකක් අපි ඔන්න අඳුනගත්තා. අපි මේ වෙනකොට කේන්ද්‍රය දැනගෙන හිටියනේ. අපි අරේ දැනගෙන හිටියා නේද? පරිධිය දැනගෙන හිටියා නේද? විස්කම්භය දැනගෙන හිටියා නේද? හැබැයි අපි මේ හතර විතරයි දැනගෙන හිටියේ. අපි දැනගෙන හිටියේ නේ ජාය කියන්නේ මොකක්ද? ජාය කියන්නේ මොකක්ද? පරිධියේ ලක්ෂ දෙකක් යා කිරීමෙන් ලැබෙන සරල රේඛා.
ජාය කියන්නේ. වෘත්තයකට අඳින්න පුළුවන් ලොකුම ජාය තමයි මොකක්ද? විස්කම්භය වෙන්නේ. විස්කම්භය. අපි දරුවෝ කතා කරා ජායක් ඇන්දාම ජාය මගින් වෘත්තය කොටස් දෙකකට වෙන් කරනවාය. ඒකේ වෘත්තයේ පරිධිය වෙන් වෙන කොටස් දෙක සුළු වෘත්ත ඡාපය සහ මහා වෘත්ත ඡාපය කියලා අපි හඳුනගත්තා. මහා වෘත්ත ඡාපය කියලා අපි හඳුනගත්තා. ඒ විතරක් නෙමෙයි අර ජාය මගින් වෘත්තයේ කොටස් දෙකකට වෙන් වෙන නිසා ඒ වෘත්තයේ එක කොටසක් ජාය හා සුළු වෘත්ත ඡාපයෙන් මහා ජාය හා සුළු වෘත්ත ඡාපයෙන් සුළු වෘත්ත ඛණ්ඩයක් ජාය හා මහා වෘත්ත ඡාපයෙන් මහා වෘත්ත ඛණ්ඩයක් කියලා වෙන් වෙනවා. මහා වෘත්ත ඛණ්ඩයක් කියලා වෙන් වෙනවා. අපි දැන් කතා කරපු කේන්ද්‍රයේ ඛණ්ඩය හැදෙන්නේ කේන්ද්‍රයේ ඉඳලා අපි අරයන් දෙකක් ඇඳා. කොහොමත් අරයන් දින කේන්ද්‍රයේ ඉඳලා තමයි අරයන් දෙකක් ඇඳාම ඒ අරයන් දෙක මගින් හා වෘත්ත ඡාපයකින් වටවන්නා වූ කොටස අපි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියනවා. කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියනවා. දැන් මේක තව තහවුරු කරගන්න පුංචි ප්‍රශ්නයක් දෙමු. ප්‍රශ්නයක් පුතාලගේ රූප ඉස්සලා ඇඳගෙන ඉන්නකෝ බලන්න කොයි එකද? ඇඳගෙන ඉන්න. මේක හොඳ ප්‍රශ්නයක් අහන්න දුන්නේ. මේක හොඳ ප්‍රශ්නයක් අහන්න. මේ පරිධියේ මම තව D කියලා C කියලා ලක්ෂ දෙකකුත් ලකුණු කරගෙන D හා C. මෙයාවිල්ලා වෘත්තේ කේන්ද්‍රයේ O ජායන් තමයි AB කියලා කියන්නේ. අරයන් තමයි OA සහ OB කියලා කියන්නේ. ඔන්න අපි ඔය විදියට අපිට ඕන කරන රූපය හදන්න. පුතාලා හදලා නේද තියෙන්නේ? පළවෙනි කොටස. OA හා OB හඳුන්වන නම් මොනවාද? OA හා OB හඳුන්වන නම් මොනවාද? මේ දෙන්න හඳුන්වන්නේ මොනවද කියලාද? OA කියන එකයි OB කියන එකයි මොකද්ද පුතේ? මොකද්ද? O කේන්ද්‍රයේ දරුවෝ. OA OB මොකද්ද ප්‍රශ්නයක්ද මේක? මේ මොකද්ද? වෘත්තයේ අරය. OA හා OB කියන්නේ වෘත්තයේ අරය. එච්චරයි. ඊළඟ කොටස AB මගින් නිරූපණය වන්නේ කුමක්ද? AB මගින් නිරූපණය වන්නේ කුමක්ද? AB ගේ නිරූපණය වෙන්නේ මොකක්ද දානවා? මොකක්ද දැන් අද දවස් පුරාම කතා කරේ මොකද්ද පුතා? AB ගේ නිරූපණය වෙන්නේ මොකක්ද? ලියවද උත්තර ලිය? AB ගේ නිරූපණය මොකක්ද කියලා ලිය? දැන් හරි ගියොත් හරියට දාගන්න පුළුවන් ඈ. හරි ගියොත් හරියට දාගන්න පුළුවන් වැඩමුණ සෝරි තමයි. මොකද්ද? AB ගේ නිරූපණය වෙන්නේ වෘත්තයේ ජාය. ජාය නේද? ජාය තමයි නිරූපණය වන්නේ. නම් හොඳයි AB කියන්නේ වෘත්තයේ ජාය. හරි. ඊළඟ ACB මගින් ACB කියන්නේ මෙන්න මේකයි. ACB මගින්
නිරූපණය වන්නේ කුමක්ද? නිරූපණය වන්නේ කුමක්ද කියලා. ACB මගින් නිරූපණය වෙන්නේ මොකක්ද? කියන්න බලන්න. සුළු වෘත්තචාපය, සුළු වෘත්තචාපය, සුළු වෘත්තචාපය. ඊළඟ AB ජායෙන් හා AB ජායෙන් හා ACB වෘත්තචාපයෙන් ACB වෘත්තචාපයෙන් වට උණු කොටස හඳුන්වන නම ලියන්න. නම ලියන්න. වට උණු කොටස හඳුන්වන නම ලියන්න. මොකද්ද නම? දැන් මෙන්න මෙයාගේ නමනේ අහන්නේ නේ. මෙයාගේ නම අහන්න. මොකක්ද මගේ දරුවනේ ACB කියන්නේ මොකක්ද? සුළු වෘත්ත ඛණ්ඩයනේ. එන ලියන්න සුළු වෘත්ත ඛණ්ඩය කියලා. සුළු වෘත්ත ඛණ්ඩය. ඛණ්ඩය. ඊළඟ ඊළඟට අපි බලමු මේ ADB මගින් නිරූපණය වන්නේ කුමක්ද? ADB මගින් නිරූපණය වන්නේ මොකක්ද? ලියන්න බලන්න. ADB මගින් නිරූපණය වන්නේ මොකක්ද? ADB මගින් හඳුන්වන්නේ මොකක්ද? ADB මගින් හඳුන්වන්නේ මොකක්ද? මොකක්ද? දැන් දන්නවනේ අපි උඩට. කියන්න බලන්න. ADB මගින් හඳුන්වන්නේ මහා වෘත්ත ඡාපය. සුළු වෘත්ත ඡාපය ඉස්සෙල්ලා කිව්වා ADB කියන්නේ මහා වෘත්ත ඡාපය. මෙයා මහා වෘත්ත ඡාපය. ඊළඟ ADB වෘත්ත ඡාපයෙන් හා AB ජායෙන් වට වූ කොටස ADB වෘත්ත ඡාපයෙන් හා AB ජායෙන් වට වුණ කොටස හඳුන්වන නම කුමක්ද? හඳුන්වන නම කුමක්ද? හරි කියන්න බලන්න. මොකක්ද? මොකක්ද පුතේ තියෙන්නේ? මහා වෘත්ත ඛණ්ඩයනේ. මහා වෘත්ත ඛණ්ඩය. මහා වෘත්ත ඛණ්ඩය. හරි. මහා වෘත්ත ඛණ්ඩය. ඊළඟ AOBD යනු සංවෘත රූපයකි. එය හැඳින්විය හැකි නම ලියන්න. හරි. නම ලියන්න. බලන්න මොකද්ද මේ කතාව කියලා? මොකද්ද අnder දෙමළයක් වගේ නේ? ඒක මොකද්ද මේ කියන්නේ කියලා? AOBDA මොකද්ද මේ? AOBDA මෙන්න තියෙනවා. මෙන්න මේ කතාවනේ පුතේ මේ වටේනේ යන්නේ. මොකද්ද මේ වටේ ගිහිල්ලා තියෙන්නේ?
වෘත්ත ඛණ්ඩයක්ද කේන්ද්‍රික ඛණ්ඩයක්ද? කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රික ඛණ්ඩයක් නේ කේන්ද්‍රික ඛණ්ඩය. හරි හොඳයි. එහෙනම් අපි ඕකට අදාළව සාකච්ඡා කරපු කොටස ප්‍රමාණවත් කියලා හිතනවා. තවදුරටත් මේකට අදාළ අභ්‍යාසයක් කරන්න. හොඳයි. එහෙමනම් අපි අද දවසේ මගේ දරුවොත් එක්ක කතා කරපු 23 වෙනි පාඩම වෘත්තය කියන පාඩම මෙතනින් අවසන් කරන්න හදන්නේ. මේක සිද්ධාන්ත වලින් තුරුණු පාඩමක්. හොඳ පාඩමක්. එහෙමනම් අපි අදට වැඩේ නවත්තමු. මේ වචන සෙට් එක හොඳට මතක තියාගන්න ඕනේ. මම නැවත සිහිපත් කරනවා. වෘත්තයේ තියෙනවා කේන්ද්‍රයක්, අරයක්, විස්කම්භයක් හා පරිධියක්. ඒක පෙර ඉගෙන ගත්ත දේ. අපි අද ඉගෙන ගත්ත ජායන්, චාප, සුළු චාපය, වෘත්ත, මහා වෘත්ත චාපය, වෘත්ත ඛණ්ඩ සහ කේන්ද්‍රික ඛණ්ඩයන් පිළිබඳව. මේවා අපි 9, 10, 11 පන්තිවලදී නිරන්තරයෙන් භාවිතා කරනවා. එන සිහියෙන් අවබෝධයෙන් වැඩ ටික කරගෙන යමු. හොඳයි. නවක සිද්ධාන්තම සුබ දිනයක් ආයුබෝවන්.